समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्कदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ගරුතර මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ ලංකා වාසී සදහැවතුන්ට පමණක් නෙවෙයි සමස්ත ලෝක වාසී සදහැවතුන්ටම බුදු බණ පදයක් ශ්‍රවණය කළ හැකි වන පරිදි අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයේ පින්වත් දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ කහතුඩුවේ පදිච්චි වොලි පෙරේරා මහත්මයාත් රෙජිනා පෙරේරා මහත්මියත් ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. එතකොට මේ මහත්ම මහත්මීන් දෙපළ ප්‍රමුඛ කරගත් පින්වතුන් තමයි අද මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මයෙහි දායකත්වයේගෙන කටයුතු කරන්නේ. මේ පින්වතුන්ගේ අරමුණ තමයි 2022 පස්වෙනි මාසේ 19 වන දිනට 71 වන ජන්මදිනය යෙදිලා තියෙන රෙජිනා පෙරේරා මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන එක. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ඔබතුමියට නිදුක් නිරෝගී බව ලැබේවා. මේ ධර්ම දානමේ කුසල බලයෙන්ොත් දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ජයශ්‍රී මහ බෝසමිඳුන්ගේ ආශිර්වාදයෙන් තුනුරුවන්ගේ අනන්ත ගුණ බල මහිමෙන් නිදුක් නිරෝගී බව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සුබ උපන් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපවත් වී වදාළ ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේට වොලි පෙරේරා සහ රෙජිනා පෙරේරා මහත්මීන් දෙදෙනාගේ නැසී ගිය දෙමාපියන් ඇතුළු සියලුම ඥාති හිතවතුන්ට පුණ්‍යානුමෝදනා කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි පුණ්‍යානුමෝදනා කිරීම ධර්ම දේශනාව අවසානයේදී සිද්ධ කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු පින්නතුනි. පින්නතුනි බණපදයක් අහනකොට තමයි අපට දහම් දැනුම ධර්මඥානය ලැබෙන්නේ. හිතන්නකෝ මම මේ කියලා දෙන බණපදය කලින් අහලා තියෙනවා. නැවතත් අහනකොට මොකද වෙන්නේ? ඒ හිත තුළ හොඳින් ස්ථාපිත වෙනවා මේක. ඇදතෙන් තිබුණා නම්
ඍජු වෙනවා. වැරදි තැන් තිබුණා නම් නිවැරදි වෙනවා. සැකතැන් තිබුණා නම් දුරු වෙනවා. බලන්න පින්නතුනි ධර්ම ශ්‍රවණයෙන් කොච්චර ප්‍රයෝජන ලැබෙනවද? පින්නතුනි අපි හිත හැම වෙලාවෙම එකම අරමුණක තියෙන්නේ නැහනේ. අපේ හිත වහ වහ වෙනස් වෙන සුළුයි චංචලයි. හේතුව මොකද්ද? අපිට තියෙන පංචේන්ද්‍රයන් නේ. ඉඳුරන්. ඇස කන නාසාදී. මේ ඉඳුරන්ගෙන් අපි මොකද කරන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ග්‍රහණය කරගන්නවා. ග්‍රහණය කරගන්නකොට අපේ හිතේ අරමුණු හට ගන්නවා. හැම වෙලාවෙම වෙන්නේ ඒක. සිතක් ඇති වෙනවා, සිතුවිලි ඇති වෙනවා. අපි ඒවට නම් කියනවා චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ ආදී වශයෙන් නේ. එහෙම අපි නම් කියනවා. නමුත් මේ පහළ වෙන්නේ සිතුවිලි. එතකොට පින්නතුනි අපේ හිත හරියට මේ හුළඟට සෙලවෙන මේ කොඩියක් වගේ හැම වෙලාවෙම සෙලවෙනවා. ක මොහොතක් ගන්න නොසෙල්වී තියෙන ස්වභාවය ඒකයි. ඊටත් වඩා පින්නතුනි දැන් බලන්න අපි අටලෝ දහමට මුහුණ දෙනෝනේ. ලාභ අලාභ යසායස නිന്ദා ප්‍රශංසා සැප දුක්. මේ අෂ්ටලෝක ධර්මයට මුහුණ දෙනකොට අපට ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාවක් ආවොත් අපි මොකද වෙන්නේ? අපි සතුටු වෙනවා. අපි උද්දාමයටපත් වෙනවා. අපි ආඩම්බර වෙනවා. ඒකේ අනිත් පැත්ත આવොත් නේ අපිට දුකක්, කනගාටුවක්, විපතක්, ඊළඟට නිന്ദාවක්, අපහාසයක් ආවහම මොකද වෙන්නේ? අපි මානසික වැද වැටෙනවා. මනස නොසන්සුන් වෙනවා. මනස වික්ෂිප්ත වෙනවා. සමහර වෙලාවට කලකිරෙනවා. සමහර වෙලාවට ජීවිතෙත් එපා වෙන වෙලාවල් තියෙනවා. ඔන්න බලන්න පින්නතුනි මේ හිතට වෙන දේ. අන්නේ වගේ වෙලාවකදී හිත හදාගන්න තියෙන ලෝකයේම තියෙන ප්‍රබලතම ඖෂධය ධර්මයේ පමණයි. ධර්මයෙන් තොර දෙයක් ලෝකේ නැහැ පින්නතුනි. ඒ නිසා ධර්මයේ පමණයි අපට හිත හදාගන්න තියෙන එකම දේ. ඊළඟට බලන්න පින්නතුනි අපේ ජීවිතවල ප්‍රශ්න නැති කෙනෙක් නැහැනේ. මොන හරි ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැත්තම් ජීවිතේකුත් නෙවෙයිනේ. ප්‍රශ්න තියෙනවා. හැබැයි සමහර ප්‍රශ්න ඇති වුනහම අපිට සල්ලි තියෙනවා නම් විසඳ ගන්න පුළුවන්. සමහර ඒවා. සමහර ප්‍රශ්න වලට දැනුගත්කම් තියෙනවා නම් අත්දැකීම් වලින් විසඳ ගන්න පුළුවන්. සමහර ප්‍රශ්න ඔය දේශපාලන සම්බන්ධකම් තියෙනවා නම් විසඳ ගන්න පුළුවන්. එක විදිහේ ප්‍රශ්නනේ තියෙන්නේ. එතකොට විවිධ ප්‍රශ්න වලට අපට යම් ප්‍රතිපාදන වලින් විසඳා ගැනීම හැකියාව තියෙනවා. හැබැයි පින්නතුනි සමහර ප්‍රශ්න ඇති වෙනවා. සල්ලි තිබුණ අය, මිල මුදල් තිබුණ අය, භවභෝග තිබුණ අය, දේශපාලන සම්බන්ධකම් තිබුණ අය, දැනුගත්කම් තිබුණ අය මේ එකකින්වත් විසඳුමක් හොයාගන්න බෑ. මන් දන්නවා පින්නතුනි මගේ ගාවට එනවා ගොඩාක් උගත්කම් තියෙන අය. ඔය ආචාර්යවරු, මහාචාර්යවරු. ඒගොල්ලෝ අනිත් අයට ඇති වෙන ප්‍රශ්න වලට විසඳුම් දෙනවා. ඒක ඇත්ත. හැබැයි පින්නතුනි සමහර වෛද්‍යවරු වෙනවා, නීතිඥයෝ වෙනවා. පින්නතුනි සමහරුන්ට Tamanට ඇති වෙන ප්‍රශ්නෙට තමන්ගේ විෂය පතයෙන් විසඳුන්නේ නැහැ. එහෙනම් විසඳුම තියෙන්නේ ධර්මයේ තුලයි. පින්නතුනි ධර්මයේ තුලයි. ඒ ධර්මයෙන් දෙන විසඳුම ලෝකෙ කොහෙවත් දෙන්න තැනක් නැහැ. ඒක තමයි ඇත්ත. දැන් ওই පිටරටවල් වල ප්‍රශ්නයක් ඇති වුනහම
සේරම ප්‍රශ්න අරගෙන යන්නේ කාලඟටද වෛද්‍යවරයා ළඟට. වෛද්‍යවරුන්ට ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ. උපදේශන සේවා තියෙනවා. ඒ වයින්ත් ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ. ඒ නිසා මොකද කරන්නේ? ඒගොල්ලෝ ප්‍රශ්නය දරා ගන්න බැරුව වෛද්‍යවරයාට ඒකට විසඳුම් දෙන්න බෑ. ඒ නිසා සියදිවි හානි කරගන්නවා. ස්වභාවිකයි පින්නතුනේ. ප්‍රශ්නේ දරා ගන්න බැරි නිසා ගඟට පයින්නවා. සමහර මං යන විදේශ සමහර රටවල් වල පින්නතුනේ පාලම ලොකු ගංගාවල් වල පාලමේ දෙපැත්තෙම ලොකු දැල් වලින් වැටක් ගහලා තියෙන්නේ. ඇයි? ගඟට පයින්නවා. ඒකයි ස්වභාවය. ප්‍රශ්නෙට උත්තර නැති නිසා. බලන්න එහෙනම් ලංකාවේ සියදිවි හානි කර ගැනීම තියෙනවා. හැබැයි පින්නතුනි ඒ ධර්මයට සම්බන්ධ නැති අය. ඒකයි. ඉතින් ඒ නිසා ධර්මය තුල ඉන්නවනම් කවදාවත් සියදිවි හානි කර ගැනීමක් කරන්නේ නැහැ. ස්වභාවිකයි. එහෙනම් ප්‍රශ්න වලට අපට උත්තර හොයන්න පුළුවන් වෙන්නේ ධර්මයෙන්. ඊළඟට පින්නතුනි බලන්න ඔබෙත් මගේ ජීවිතවල විවිධ අඩුපාඩුකම් දුර්වලකම් තියෙනවනේ. අපි කවුරුත් අංග සම්පූර්ණයි නෙවෙයි. මොකද අපි ප්‍රත්‍යඥයිනේ තාම රහත් වෙලා නැහැනේ. ඒ නිසා දුර්වල අඩුපාඩුකම් ඕන තරම් තියෙනවා. අන්නේ දුර්වල අඩුපාඩුකම් පියවාගෙන මෙලොව වශයෙන් ජීවිතේ සාර්ථක කරගන්න. පරලොව ආයති භවය තුල සුගතිගාමි ප්‍රතිසන්දියක් ලබන්න අපට ඕන වෙන්නේ බණපදයක්. පින්නතුනි කෙනෙක් මිත්‍යා දෘෂ්ටියක ඉන්නවනම් ඒ මිත්‍යාවෙන් අත්මුදවලා සම්‍යක් දෘෂ්ටියට ප්‍රවිෂ්ඨ කරන්න ඕන වෙන්නේ බණපදයක්. මේ සියල්ලටම වඩා අපි මේ මෙරි මෙරි ඉපදි යන්නේ අනවරාග්ද සංසාරයක කෙලවරක් නැහැ. මේ අනවරාග්ද සංසාරේ ගමන් කරන අපට පින්නතුනි මේ සසර ගත දුක නිවන්නට පිහිට වෙන්නේ බණපදයක් පමණයි. මේ ලෝකේ කාටවත් බණපදයක් අහන්න නැතුව නිවන් දකින්න බෑ. අනිවාර්යයෙන්ම බණපදයක් ශ්‍රවණය කළ යුතුයමයි නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා. පින්නතුනි මේක තමයි ඇත්ත. ඒ නිසා අපි බණපදයකට අවධානය යොමු කරමු. පින්නතුනි අපට නිර්වාණය නැත්තේයි. අපට නිවන් දකින්න බැරි වෙලා තියෙන්නේ ඇයි? අපට නිවන් දකින්න බැරි වෙලා තියෙන්නේ පින්නතුනි අපේ හිත තුල කෙලෙස් ඇති වෙන නිසා. කෙලෙස් ඇති වෙන නිසා. මොනෝද ඔය කෙලෙස් කියන්නේ? 아무තු දෙයක් නෙවෙයි. කෙලෙස් කියන්නේ හිතේ ඇති වෙන සිතුවිලි. සිතුවිල්ලක් ඇති වෙනව පවතිනව නැති වෙනව. ඕකනේ වෙන්නේ. සිතයි සිතුවිලි ඇති වෙලා පැවතිලා නැති වෙනවා. මේකට වචන තුනක් කියනවා උත්පාද ටිති භංග කියලා. උත්පාද කියන්නේ ඇති වුණා, ඊළඟට මේක පැවතුණා, ඊළඟට නැති වුණා භංග. ඔහොම තමයි හැම සිතක්ම සිද්ධ වෙන්නේ. ඒ නිසා පින්නතුනි මේ සිතේ ඇතිවන සිතිවිලි වලට තමයි කියන්නේ මොකද්ද? කෙලෙස්. සිතේ ඇතිවන සිතිවිලි වලට තමයි කෙලෙස් කියලා කියන්නේ. පින්නතුනි ඔය කෙලෙස් වල තියෙනවා කෙලෙස් ඇති වෙලා වැඩෙන ආකාර තුනක්. ආකාර කීයක්ද? ආකාර තුනක් තියෙනවා. එකක් තමයි හිතේ කෙලෙස් තියෙනවා යටපත් වෙලා. හිතේ කෙලෙස් යටපත් වෙලා තියෙනවා. දැන් අපේ හිතේ තරහ තියෙනවද? දැන් මේ බණ අහන වෙලාවේ තරහක් තියෙනවද? දැන් හිතෙන්නේ තරහක් නැහැ කියලානේ.
ඔව්. තරහ දැන් නැතුව නෙමෙයි. මොකද්ද වෙලා තියෙන්නේ? තරහ යටපත් වෙලා තියෙන්නේ. දැනුත් හිතේ තරහ තියෙනවා. පින්නතුනේ. තරහ තිබුණට පව් සිද්ධ වෙනවද? නැහැ. පව් සිද්ධ වෙන්නේ නැහැ. ඇයි පව් සිද්ධ වෙන්නේ නැත්තේ? තරහ ඔහෙ තියෙනව විතරයි. තරහෙන් පව් සිද්ධ වෙන්නේ කොහොමද? ඒවා ක්‍රියාත්මක වුණොත්. ඒවා ක්‍රියාත්මක වෙලා එළියට එන්නේ කොතනින්ද? එක්කෝ වචනයෙන් එක්කෝ ක්‍රියාවෙන් නේ එක්කෝ ක්‍රියාවෙන් එක්කෝ වචනෙන්. ඔය දෙකින්නේ. දැන් බලන්න හිතේ තරහ ඇති කරගෙන තරහෙන් වචනයක් පිට කරොත්. එතකොට අපෙන් පිට වෙන වචන හොඳ වචනද? නෑ. නරක වචන. අන්න බලන්න. අන්න එහෙම ක්‍රියාත්මක වුණොත් තමයි පව්. නැත්තම් හිතේ තිබුණට පවක් නෙමෙයි. හිතේ අපේ යටපත් වෙලා තියෙන තරහ හරියට අලු යට තියෙන ගිනි පුපුර වගේ. ඔහෙ තියෙනවා. ඉන්දර නෑ වගේ තමයි බැලූ බැලමට පේන්නේ. ඇයි යට ගින්දර තියෙනවා. ඒ වගේ අපේ හිතේ දැන් තරහ නෑ වගේ තමයි අපිට හිතෙන්නේ. හැබැයි තරහ තියෙනවා. තරහ තියෙනවද නැද්ද කියලා දැනගන්න පුළුවන්. මම නිතරම කියන උදාහරණයක් තමයි පින්නතුනි. දැන් මෙතෙන්ට අපේ හතුරෙක් එනවා. දැන් අපි තරහ නෑ කියන හිත හිටියේ. දැන් හතුරෙක් මේ බනහන ඉස්සරහට එනවා. ආපු ගමන් අපි තරහ නෑ කියා හිටි අපට අර හතුර දැක්ක ගමන් මොකද වෙන්නේ? ආන්න තරහ හිත තුල මතුවෙනවා. පේනවා නේද මේක මෙතෙන්ටත් ආවා කියලා හිතේ තරහ මතුවෙනවා. බලන්න පින්නතුනේ. ඊට පස්සේ දැන් අපි අර නිදාගෙන වගේ ඉන්න කෙලෙස් වලට කියනවා අනුසය වශයෙන් තියෙනවා කියලා. මොන වශයෙන්ද තියෙන්නේ? අනුසය වශයෙන් කෙලෙස් තියෙනවා. ඊට පස්සේ අර තරහකාරය දැක්ක ගමන් හිතේ තරහ මතු වුණා. අන්නේ මතු වීමට කියනවා පරිඋට්ටාන වෙනවයි කියලා. පරිඋට්ටාන වෙනවා හිතේ තරහ. දැන් හැබැයි තරහකාරය දැකලා මූණ රතු වුණා. තොල් දෙක වෙවුලනවා. තරහකාරය දැකලා. අන්න බලන්න පරිඋට්ටාන වුණා වෙන එක. තාම හැබැයි තරහකාරයට විරුද්ධව එක වචනයක්වත් කිව්වේ නැහැ. දැන් තරහකාරය ඇවිල්ලා මගේ දකුණු අත පැත්තෙන් වාඩි වෙනවා. දකුණු අත පැත්තෙන් වාඩි වුණාම දකුණු උරේ රිදෙන්න ගන්නවද නැද්ද? දැන් ඇඟේ ගෑවිලා නැහැ. හැබැයි දැනෙනවද නැද්ද? දැනෙනවා. මේ උරේ නිකන් කකියන්න වගේ දැනෙනවා. බලන්න හැටි හිත ක්‍රියාත්මක කරන විදිය. ඊට පස්සේ හතුර අපේ ඇඟට හේතු වෙනවා. දැන් ඉවසනවද? කමන්නේ ඔයා හේතු වෙලම ඉන්න කියලා? නෑ. දැන් වචනයක් දානවද නැද්ද? දානවා. අන්න වචනයක් දැම්ම කියන්නේ අර තරහ ක්‍රියාත්මක කළා. ඒකට කියනවා වීතික්කම අවස්ථාවට ආවා. ඔන්න බලන්න පින්නත. එහෙනම් ඕනම ක්ලේශයක අවස්ථා තුනක් තියෙනවා. එක අනුසය නිදාගෙන ඉන්න අවස්ථාව. දෙක පරිඋට්ටාන අවස්ථාව හිත තුල අවදි වෙන අවස්ථාව. අර නිදාගෙන ඉන්න ක්ලේශය අවදි වුණා. තුන වීතික්කම අවස්ථාව. ඒ ක්ලේශය ක්‍රියාත්මක වන අවස්ථාව. එහෙනම් පින්නතුනි හැම ක්ලේශයක්ම එහෙමයි. මේ කෙලෙස් අතරේ තියෙන හොඳ කෙලෙසුත් තියෙනවා නරක කෙලෙසුත් තියෙනවා නේ. හොඳ ඒවාත් තියෙනෝනේ මේ අතරේ. කෙලෙස් කිව්වම දැන් බලන්න ලෝභය. ලෝභය හොඳද නරකද? නරකයි වගේ දැනෙන්නේ නේ. ලෝභය කොච්චර නරක එකක්ද කියලා එහෙම හිතෙන්නේ. හැබැයි පින්නතුනේ ලෝභය නැත්තම් අපි ජීවත් වෙනවද දැන්? ජීවත් වෙන්නේ නෑ. ලෝභය නැත්තම් ජීවත් වෙන්නේ නෑ. එහෙනම් ජීවත් වෙන්න ලෝභය ඕනද නැද්ද? ලෝභය ඕන. උදුම් වැඩක්. පින්නතුනේ දැන් අපි පින්කමක් කරනවා. අපි හිතමු අපි කාට හරි මොනවා හරි දෙනවා. දානයක්. දෙනකොට අපිට මොකද හිතෙන්නේ? සතුටක් වෙනවා.
දැන් නැති බැරි කෙනෙකුට අපි දුන්නා යමක්. අපි හිතමු වියලි කෑම පාර්සලයක් දුන්නා. ඒ කෑම පාර්සලේ වියලි ආහාර දුන්නාම අපි ඒකෙන් සතුටක් වගේම අපිට හිතෙනවා මටත් කවදා හරි නැති දවසක මේ භවයේ නැති වුණත් ලබන ආත්මයක හරි ලැබෙයි. එහෙනම් අපි දීලා තියෙන්නේ ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්ද නැද්ද? බලාපොරොත්තුවෙන්. එහෙනම් එතන ලෝභය තිබුණද නැද්ද? හැබැයි ලෝභය තියාගෙන කලේ හොඳ වැඩක්ද නරක වැඩක්ද? හොඳ වැඩක් නේ. ඒ නිසා පින්නතුනි ලෝභයෙන් හොඳ වැඩ කරන්න පුළුවන් නේ. දැන් පින්නතුනි අපි නිවන් දකින්නනේ බලාපොරොත්තු වෙන්නේ. දැන් නිවන් දකින්න ඔය ලෝභය ඔය තණ්හාව ඕනද නැද්ද? පුදුම කතාවක් නේක නේ. නිවන් දකින්න තණ්හාව ඕනද නැද්ද? ඕන. තණ්හාව නැති කරන එක තමයි නිවන කියන්නේ. තණ්හක්කයෝ නිබ්බාන නිරෝධෝ. හැබැයි තණ්හාව නැති කරන්න තණ්හාවක් ඕන. දැන් කාට හරි කියනවා නම් අනේ මට නම් එහෙම තණ්හාවක් නැහැ කියලා. ඒ කියන්නේ දැනුත් නිවන් දැකලාද නැද්ද? දැනුත් නිවන් දැකලානේ. තණ්හාව නැත්තම් නිවන් දැකලා. එහෙනම් අපිට තණ්හාව තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් නිවන් දකින්න තණ්හාවක් ඕන පින්නතුනේ. හැබැයි එතන එකතු කරන තණ්හාව නෙවෙයි අස් කරන තණ්හාව තියෙන. එහෙනම් ලෝභයෙන් අපි පින්කම් කරනවා. ඕනම පින්කමක ලෝභය තියෙනවා. ඒක නිසානේ අපිට සැප විපාක අපි බලාපොරොත්තු වෙන්නේ. සැප විපාක අපි බලාපොරොත්තු වෙන්නේ. එතන ලෝභය තියෙන නිසානේ. එතන ලෝභය තියෙනවා. ඒ නිසා ලෝභය තිබුණට කමන්නේ. හැබැයි කරන්නේ හොඳ වැඩ. ඒකයි පින්නතුනේ. හැබැයි ඒ පිනේ ප්‍රතිඵලය මොකද්ද? පිනේ ප්‍රතිඵලය සසර සැපවත් වීම. පිනෙන් නිවන් දකින්න පුළුවන්ද? නිවන් දකින්න නම් පින් කරන්නේ නේ. හැබැයි පින් නිවන් දකින්න කලකට කවදාවත් නිවන් දකින්න බෑ පින්නතුනේ. පිනෙන් නිවන් දකින්න බෑ. පිනෙන් ලැබෙන්නේ මොකද්ද? සුඛෝ පුඤ්ඤස උච්චයෝ. ඒ කියන්නේ පිනට ලැබෙන්නේ සසර සැප. නිවන නෙවෙයි. එහෙනම් පින තුල තණ්හාව තියෙනවද නැද්ද? තණ්හාව තියෙනවා. ඇයි සසර සැපනේ බලාපොරොත්තු වෙන්නේ? නිවන් දකින්න නම් කරන්න ඕන කුසල්. කුසලිය තුල තණ්හාව නැහැ. කුසලස් උපසම්පදා කිව්වේ ඒකනේ. කුසල් වඩන්න. ඒකයි. එතකොට කුසල් වඩනකොට සතර සතිපට්ඨානෙ වඩන්න. නේ? සතර ඉද්ධිපාද වඩන්න. සතර සම්‍යක් ප්‍රදාන වීරිය වඩන්න. පංච ඉන්ද්‍රිය පංච බල වඩන්න. සත්ත බොජ්ජංග වඩන්න. ආර්ය ශ්‍රාංක මාර්ගය වඩන්න. දැන් එතන තියෙන්නේ කුසලය. එතකොට කුසලය තුල තණ්හාව නැහැ. හැබැයි ඒ කුසලයේ විතරක් නම්. හැබැයි කුසලයේ පිනක් වෙනවද නැද්ද? කුසලයේ තුල පිනක් තියෙනවනේ. කුසලයේ තුල පින තිබුණාම ඒ පිනට තණ්හාව තියෙනවා. හරි සංකීර්ණයි පින්නතුනේ එතන. ඒක ඒ නිසා අපට පින් ඕන. පින් නැතුව බෑනේ. ඇයි පින් නැතුව බැරි? පින්නතුනි ගිහි වුණත් පැවිදි වුණත් දෙවියෙක් වුණත් පින් අවශ්‍යයි. ගිහි භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. ගිහියෙක් වුණොත් පින් ඕන. පබ්බජි තස්සපි උපකාරානි පුඤ්ඤානි. පැවිද්දෙක් වුණත් පින් ඕන. දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. දෙවියෙක් වුණත් පින් ඕන. ඒ දේව ලෝකෙත් තියෙනවා අල්පේශාක්‍ය මහේශාක්‍ය කියලා දේව කොටස් දෙකක්. පින් වැඩි අය හා අඩු අය. ඒ නිසා පින්වතුනි අපි කාටත් පින් අවශ්‍යයි. පින් නැතුව බෑ. පින් ඕන. පිනෙන් වෙන්නේ හැබැයි සසර සැපවත් වෙන එක. සැපවත් සසරක් නැතුව නිවන් දකින්න ගැන හිතන්න බෑනේ. ඉස්සෙල්ල සසර සැපවත් වෙන්න ඕන. හොඳ තැනක ඉපදින්න එපාය.
නරකයේ ඉපදුනොත්, තිරිසන් ලෝකේ ඉපදුනොත්, പ്രേත ලෝකේ ඉපදුනොත්, අසුර ලෝකේ ඉපදුනොත් අපිට නිවන් දැකීම කවදාවත් සිද්ධ වෙන්නේ නැති දෙයක්නේ. ඒ නිසා අපට අත්‍යවශ්‍ය දේ තමයි පින්නතුනි පින අවශ්‍යයි. දැන් මනුෂ්‍යත්වයක් ලැබිලා තියෙන්නේ සසර පිනටද නැද්ද? සසර පිනට. ඒ වගේම ෂණ සම්පත්තියක් ලැබිලා තියෙනවා. ඒ මොකද්ද? හොඳට ඇස් දෙකක්, හොඳට කන් දෙකක්, හොඳට නාසයක්, හොඳට දිවක් තියෙනවා රස දැනෙන. අංග විකල නැහැ, මන්ද බුද්ධික නැහැ. ෂණ සම්පත්තියක් ලැබිලා තියෙනවා. දැන් ඕව සම්පූර්ණ වෙන්න තෝ නිවන් දකින්න පුළුවන්ද? බෑ. ඒ නිසා පින්නතුනි අපට නිවන් දකින්නට හොඳ මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙන එක පෙරපින නිසා. නිසා මිනිස්සු අතරේ විවිධත්වය ඇති වෙන්නේම පින හා පවේ අතර වෙනස. චුල්ලකම්ම විභංග මහා කම්ම විභංග සූත්‍ර දෙකේදීම බුදුහාමුදුරුවෝ මේ පිළිබඳව පැහැදිලි කරලා දෙනවා. ඔන්න එහෙනම් පින්නතුනි අපි තුල තියෙනවා කෙලෙස්. ඒ හැම ක්ලේශයක්ම කොටස් තුනකින් යුක්තයි. ඒ කොටස් තුන තමයි අනුසය, පරිඋට්ටාන, වීතික්කම කියන අවස්ථා තුන. සිතේ නිදියගෙන ඉන්න අවස්ථාව, සිතේ මෝදුවන අවස්ථාව සහ ක්‍රියාවට නැගෙන අවස්ථාව. ඊළඟට පින්නතුනි බලන්න අපි දැනගමු මේ කෙලෙස් අපි ප්‍රහාණය කරන්න ඕන. කෙලෙස් නැති කරන්න ඕනනේ. නැති කරන්න නැතුව නිවන් දකින්න බෑ. කෙලෙස් නැති කිරීම කළ යුතුයි. කෙලෙස් නැති කරන අවස්ථා තියෙනවා පින්නතුනි පහක්. කොටස් පහකට බෙදෙනවා. එක පළවෙනි එක තමයි තදංග ප්‍රහාණය. సంతానගත හිතේ තියෙන කෙලෙස් සියල්ලම දුරු කරන්න මුලිනු පුටා දාන්න කලින් පින්නතුනි මේ කෙලෙස් తాවකාලිකව යටපත් කර ගැනීමක් කළ යුතුයි. අන්නේ తాවකාලිකව යටපත් කිරීමට කියනවා තදංග ප්‍රහාණය. දැන් හිතමු අපි දානයක් දෙනවා. මං කිව්වා අපි ළඟ ලෝභයක් තියෙනවා, දේශයක් තියෙනවා, මෝහයක් තියෙනවා. හැබැයි දානේ දෙන වෙලාවේදී ලෝභකම ගැන හිතා දන් දෙන්නේ නැහැ. තරහ මුල් කරගෙන දන් දෙන්නේ නැහැ. කර්මය කර්මඵල විශ්වාසය නැතුව දන් දෙන්නේ නැහැ. එහෙනම් අපි පින්නතුනි අපි ළඟ තියෙන ලෝභ දේශ මෝහ තදංග වශයෙන් తాවකාලික වශයෙන් යටපත් කළා. ආයි මතු වෙනවා. හැබැයි යටපත් කළා. යටපත් කළා තමයි පින්කම කළේ. හරියට පින්නතුනි පොකුණක් ළඟට යනවා අපි වතුර කලයක් ගන්න. ගියාම පොකුණේ වතුර උඩ තියෙන පාසි. දියසෙවිල්. පාසි තියෙන සම්පූර්ණ වතුර බිඳක්වත් පේන්නේ නැහැ. අපි මොකද කරන්නේ? අර කලේ අර පොකුණට දාලා දියසෙවිල නැත්නම් අර පාසි ටික එහාට මෙහාට කරලා වතුර කලේ යටට දාලා වතුර කලයක් උඩට ගන්නවා. දැන් දියසෙවිල් ටික නැත්නම් අර පාසි ටික එහාට මෙහාට වෙලා අපිට වතුර කලේ ගන්න එතන පැහැදුනා. පේසිදුනා. දැන් එතන පාසි නැහැ. දැන් වතුර කලේ ගත්තා. ගන්නකොට මොකද වෙන්නේ? අර ඈත් වෙලා තිබිච්ච පාසි ටික ආයි ඇවිල්ලා එකතු වෙලා අර ජලය පේන්නේ නැති ගන්නට වැහෙනවා. අන්න ඒ වගේ තමයි අපේ සිත තුල තියෙන පින්නතුනි මේ කෙලෙස් අර දාණය දෙන වෙලාවේදී යටපත් වුණා තදංග වශයෙන්. යටපත් වුණු කෙලෙස් මොකද වුනේ? ආයෙත් දාන ඉවරුණාට පස්සේ ආයෙත් මතු වුණා. ඔන්න තදංග වශයෙන් ප්‍රහාණය වෙනවා කියන්නේ ඕකට. දෙක විස්කම්බන ප්‍රහාණය. බලන්න මේව ගැන අවබෝධයක් නැතුව පින්නතුන් නිවන් දකින්න බෑ. දෙක විස්කම්බන ප්‍රහාණය. විස්කම්බන ප්‍රහාණය කියලා කියන්නේ
අපි ලබනෝ භාවනා කළ ධාන සමාපatti. අන්නේ ධාන ලැබුවට පස්සේ පින්නතුනි අපි යටපත් කරන කෙලෙස් ටග්ගාල එවලෙම මතුවෙලා ආපහු උඩට එන්නේ නැහැ. ඒ නිසා අර වතුර කලේ උඩට ගන්නකොටම පාසි ටික එකතු වුණා වගේ එකතු වෙන්නේ නැහැ. ඒ නිසා අර කෙලෙස් අපේ සිත තුළ ටිකක් දීර්ඝ කාලයක් යටපත් වෙලා පවතිනවා. යටපත් වෙලා පවතිනවා දීර්ඝ කාලයක්. අන්නේ දීර්ඝ කාලයක් යටපත් වී පැවතීමට කියනවා මොකද්ද? විස්කම්බන ප්‍රහාණය. උදාහරණයක්. පින්නතුනි අපි යනෝ කැලෑබැද ප්‍රදේශයකින් ගමනක්. මේ පාරේ යද්දී කැලෑවකින් යන්නේ. මුණ ගැහෙනවා කටුපඳුරක්. දැන් මේ කටුපඳුර උඩින් යන්න බෑ අපිට කටු වැනෙනවනේ. අපි මොකද කරන්නේ? එතනින් යන්නම තියෙන්නේ. කටුපඳුර ගාවින් තමයි යන්න තියෙන්නේ. කපන්න අරව මේවා පිහි නෑ අපේ අතේ. ඒ නිසා මොකද කරන්නේ? ඒ කිට්ටුව ලෑල්ලක් වගේ එකක් තියෙනවා. ගහකින් වැටිච්ච. නැත්තම් මේ ලොකු දරපතුරක්. මේ දරපතුර නැත්තම් අර ලෑල්ල අර කටු ගොඩට තියලා තද කරනවා. තද කරලා එතනින් යනවා අපි. දැන් කටු ඇනෙනවද? නෑ අපි යන්නේ අර ලෑල්ල උඩින්. දැන් අපි ගිහිල්ලා එහා පැත්තට ගිය ගමන් ආපහු අර ලෑල්ල තල්ලු කරගෙන කටු ගහ කෙලින් වෙනවද? නෑ. ඒක ඉවල වෙන්නේ නෑ. ඇයි අපි 4-5 දෙනෙක් 7-8 දෙනෙක් මේකෙන් ගියානේ. කටු ගහ නැවිලා තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? අපි ගිහිල්ලා ඉවරුණාට පස්සේ දවස් කීපයක් සුමානයක් දෙකක් යනකම් හෙමින් අර නැමිච්ච කටුපඳුර ටික කෙලින් වෙලා අර ලෑල්ල පැත්තකට විසි වෙනවා. බලන්න සෑහෙන දවසක් අරක යටපත් වෙලා තිබුණා. අන්න ඒ වගේ අපේ හිතේ අර කෙලෙස් ධාන ලැබුවට පස්සේ යටපත් වෙනවා දීර්ඝ කාලයකට. අන්නේ දීර්ඝ කාලයකට යටපත් වීමට අපි කියනවා මොකද්ද? විස්කම්බන ප්‍රහාණය. පළවෙනි එක මොකද්ද? තදංග ප්‍රහාණය. දෙවෙනි එක විස්කම්බන ප්‍රහාණය. 3. මේ දෙකෙන්ම අපි කෙලෙස් යටපත් කරලා තියාගෙන ඊට පස්සේ අපි මොකද කරන්නේ? සම්පූර්ණ ක්ලේශයන් අපේ හිතෙන් දුරු කරන්න ඕන. සම්පූර්ණ කෙලෙස් හිතෙන් දුරු කිරීමට තමයි කියන්නේ සමුච්ඡේද ප්‍රහාණය. සම්පූර්ණ මුළුණු පුටා දාන. ආයි ඇති වෙන්නේ. අන්න ඒක තමයි සමුච්ඡේද ප්‍රහාණය කියන. දැන් රහත් වෙනකොට වෙන්නේ ඒකයි. අපි පියවරෙන් පියවර යනෝනේ පින්නතුනේ. සෝවාන් සකදාගාමි අනාගාමි අරහත්. ඔය මගපල නුවණ ලැබමින්නේ අපි ඉස්සරහට යන්නේ. එතකොට සෝවාන් වෙනකොට අපිට අපේ කෙලෙස් 3ක් නැති වෙලා යනවා. මොනවද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඊළඟට සක්‍රදාගාමි වෙනකොට ඊළඟ සංයෝජන දෙකේ බලය බිඳිනවා. මොනවද? කාමරාග පටික. තාම නැති කලේ නෑ. අනාගාමි වෙනකොට ඒක සම්පූර්ණයෙන්ම නැති කරනවා. රහත් වෙනකොට ඊතුරු සංයෝජන පහක් තියෙනවා. ඒ පහම නැති කරනවා. රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිච්ඡ. එහෙනම් පින්නතුනි සමුච්ඡේද ප්‍රහාණය තමයි අපි පින් කරලා කුසල් වඩලා භාවනා කරලා సంతానගත සකල ක්ලේශයන් ප්‍රහීන කරනවා. අන්න ඒකට තමයි කියන්නේ සමුච්ඡේද ප්‍රහාණය. 3යි. 4. ප්‍රතිපස්රබ්ධි ප්‍රහාණය කියලා එකක් තියෙනවා. ප්‍රතිපස්රබ්ධි ප්‍රහාණය කියලා කියන්නේ පින්නතුනේ අපි දැන් රහත් මාර්ගයේ රහත් ඵලය කියලා දෙකක් තියෙනවනේ. රහත් මාර්ගයෙන් අපි කෙලෙස් නැති කළා.
දැන් කෙලෙස් නැහැ. ආයි ඇති වෙන්නෙත් නැහැ. හැබැයි කෙලෙස් වල රස්නේ තාම තියෙනවා රහත් ඵලය ලබනකම්. උදාහරණයක්. ගිනි පුපුරක් තියෙනවා. පින්නතුනි මෙන්න මේ ගිනි පුපුරට අපි වතුර ටිකක් දානවා. මේ ගිනි පුපුරට වතුර දැම්මහම ඒ ගිනි පුපුර නිවෙනවා. දැන් ඒක ඇල්ලුවට පිච්චෙන්නේ නැහැ. ඒක ආයි ගින්දර ඒක ඇති වෙන්නේ නැහැ. දැන් සම්පූර්ණ නිවිලා තියෙනවා. වතුර දාලා නිවිලා තියෙනවා. හැබැයි මේ ගිනි පුපුර තිබිච්ච අඟුරු කෑල්ල දැන්. ඒ අඟුරු කෑල්ල නිවුණු ගමන් දැන් ඇල්ලුවොත් ඒ අඟුරු කෑල්ලේ රස්නයක් තියෙනවද නැද්ද? රස්නයක් තියෙනවා. අන්න ඒ වගේ තමයි කෙලෙස් නැති කලාට පින්නතුනි කෙලෙස් වල රස්නය තියෙනවා. එතකොට රහත් මාර්ගයෙන් කෙලෙස් නැති කළා. හැබැයි කෙලෙස් වල රස්නේ තියෙනවා. ඒකත් නැති කරනවා රහත් ඵලයෙන්. අන්න ඒකට කියනවා ප්‍රතිපශ්‍රබ්දි ප්‍රහාණය. පස්වෙනි එක තමයි නිස්සරණ ප්‍රහාණය. නිස්සරණ ප්‍රහාණය කියන්නේ පින්නතුනි කෙනෙක් කෙලෙස් නැති කළා රහත් භාවයට පත් වෙනවා. කෙලෙස් නැති කළා රහත් වුණු උතුමන් ඔහු තුල කෙලෙස් නැහැ. හැබැයි පින්නතුනි කෙලෙස් නැති වුණාට ඔහු තාම ජීවත් වෙලා ඉන්නෝ තාම මැරිලා නැහැ. එහෙනම් කෙලෙස් නැති කළ උතුමන් ජීවත් වෙලා ඉන්නවා. දැන් ක්ලේශ ප්‍රහාණය කරලා තියෙන්නේ. දැන් යම් දවසක මොකද වෙන්නේ? මේ කෙලෙස් නැති කළ උතුමන් තමන්ගේ ජීවිතයත් එතනින් අවසන් කරනවා. යම් දවසක මරණයටපත් වෙනවා. අපි ඒකට කියනවා පිරිනිවන් පානවා කියලා. යම් දවසක පිරිනිවන් පෑවට පස්සේ එතනින් උපතත් අවසන් කරනවා. ආයි ඉපදෙන්නේ නැහැ. එහෙනම් නූපදින්නම පිරිනිවන් පෑමට කියනවා නිස්සරණ ප්‍රහාණය. ඔන්න බලන්න පින්නතුනේ. දැන් මං කිව්ව ඉස්සෙල්ල ක්ලේශයක කොටස් 3. මොනවද? අනුසය, පරිඋට්ටාන, වීතික්කම. මේ කෙලෙස් ප්‍රහාණය කරන ආකාර 5ක් කිව්වා. 1 තදංග ප්‍රහාණය, 2 විස්කම්බන ප්‍රහාණය, 3 සමුච්ඡේද ප්‍රහාණය, 4 ප්‍රතිප්‍රශබ්දි ප්‍රහාණය, 5 නිස්සරණ ප්‍රහාණය. ඔන්න බලන්න පින්නතුනි අපි කෙලෙස් ප්‍රහාණය කරන විදිය. දැන් බලමු මොනවද කෙලෙස්? පින්නතුනි මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර පිටකේ කොටස් 5ක් තියෙනවනේ. එකක් තමයි මජ්ක්‍ධිම නිකාය. මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ තියෙනවා සූත්‍රයක්. ඒකට කියනවා වස්තූපම සූත්‍රය කියලා. මෙන්න මේ සූත්‍රයේ තියෙනවා පින්වතුනි කෙලෙස් 16ක්. කෙලෙස් තියෙනවා 16ක්. මෙන්න මේ කෙලෙස් 16 පිළිබඳ බුදුරජාණන් වහන්සේ අපිව දැනුවත් කරලා තියෙනවා. අපේ හිතෙත් මේ කෙලෙස් තියෙනවා කියලා. අපේ හිතෙත් මේ කෙලෙස් තියෙනවා. අන්නේ කෙලෙස් දුරු කරන්න ඕන අපි. එහෙනම් පින්නතුනි බලන්න. බලමු මේ කෙලෙස් 16න් කීපයක් අපි අවධානය යොමු කරලා. එකක් තමයි අවිද්‍යාව. මොකද්ද ක්ලේශය? අවිද්‍යාව. අවිද්‍යාව නෙමෙයි අවිද්‍යාව. පින්නතුනේ අපිට තියෙන ලෝභය කියලා එකක්. මම මුලිනුත් කිව්වා අපේ හිතේ ලෝභය තියෙනවා. එතකොට
මං කිව්වා ලෝභය අපට තිබුණට කමක් නැහැ. ඒකෙන් හොඳ වැඩ කරනවා නම්. පින්නතුනි මේ ලෝභයෙන් එහා ගිය දෙයක් අපි තුල තියෙනවා. අන්න ඒකටයි කියන්නේ අභිත්‍යා. මොකද්ද? විෂම ලෝභය. සාමාන්‍ය ලෝභය නෙවෙයි. මොකද්ද ලෝභය? විෂම ලෝභය. මොකද්ද විෂම ලෝභය කියන්නේ? විෂම ලෝභය කියලා කියන්නේ පින්නතුනි තමන්ගේ භවභෝග ධන දාන්‍ය මිල මුදල් හරක බාන යාන වාහන ඉඩකඩම් ගේ දොර වතු පිටි වලට විතරක් නෙවෙයි. අනුන්ගේ දේවල් වලටත් ආස කරනවා. ලස්සන ඇඳුමක් දැක්කොත් අනේ ඒක මට තිබුණා නම්. ලස්සන ආභරණයක් පැළඳගෙන ඉන්න කවුරු හරි දැක්කොත් අනේ ඒක මට තිබුණා නම්. ලස්සන ගෙයක් හදලා තියෙනව දැක්කන අපේ ගෙත් ඒ වගේ තිබුණා නම්. මෙන්න මේකට කියනවා පින්වතුනි විෂම ලෝභය. එහෙනම් ලෝභය තිබුණට කමන්නේ හොඳ නැත්තේ මොකද්ද? විෂම ලෝභය. පින්වතුනි මේ විෂම ලෝභය තියෙන කේ භයානකකම තමයි මේ විෂම ලෝභය තිබුණාම අපි වැරදි දේවල් වලට යොමු වෙනවා. ඒ තමයි අනුන්ගේ දේවල් වලට ආස කරනකොට ඒ දේවල් තමන්ගේ කරගන්න බලනවා. ඒ නිසා මොකද කරන්නේ? හොරකම් කරනවා. ඒ නිසා මොකද කරන්නේ? ප්‍රාණඝාතයට එනවා. ඒ නිසා මොකද කරන්නේ? වැරදි කාම සේවනයට යොමු වෙනවා. මේ විෂම ලෝභය නිසා. බලන්න. විෂම ලෝභය නිසා බොරු කියනවා. තමන්ගේ කරගන්න ඒවා බොරු කියලා හරි කමන්නේ. කේලම් කියලා කොටවල තමන්ගේ කරගන්න බලනවා. ඔන්න බලන්න පින්නතුනේ. එහෙනම් විෂම ලෝභය අර ලෝභයට වඩා භයානක එකක්. විෂම ලෝභය. ඔන්න හිතේ තියෙන ක්ලේශයක හැටි. තවත් එකක් තියෙනවා. ඒ තමයි මසුරුකම. පින්නතුනේ. මොකද්ද මසුරුකම කියන්නේ? මසුරුකම කියලා කියන්නේ පින්නතුනේ තමන්ගේ දේවල් වලට ආස කරන එක ලෝභය. ඒකට කමක් නැහැ. මේ මසුරා තමන්ගේ දේවල් වලට ආස කළාට ලෝභය තියෙන කෙනා තමන් හොඳට කාලැඳලා ඉන්නවා. තමන් කාලැඳලා ඉන්න ලෝභකමක් කරන්නේ නැහැ. හැබැයි පින්නතුනේ මේ මසුරුකම තියෙන කෙනා මොකද කරන්නේ? තමන්ගේ දේවල් වලට තමන්ගේ දේ පරිහරණය කරලා තමන්වත් සැප විඳින්නේ නැහැ. අඳින්නේ කිලිටි වස්ත්‍ර. කන්නේ බොන්නේ කුණු වෙච්චා. ඒ කියන්නේ තමන්ගේ සැප සඳහා තමන්වත් තමන්ගේ ධනය පාවිච්චි කරන්නේ නැහැ. අන්න ඒකට කියනවා මසුරුකම. මේක තමයි ස්වභාවය. ඒ නිසා මෙන්න මේ ස්වභාවයේ දැන් සමහරු නැතිකමට හැන්දෑවට පොලේ ගිහිල්ලා අර පොඩි වෙච්ච ඉතුරු වෙච්ච ටිකක් ගෙදර අරන් ආවට කමක් නැහැ. සල්ලි අඩුපාඩුකම් තියෙනවනම්. හොඳම ඒව ගන්න උදේ ගාන වැඩි. හවසට පොලට ගියාම ඒව ගාන අඩුයි. ඉතුරු වෙච්ච ටිකනේ දෙන්නේ. පින්නතුනි සල්ලි තියෙන සමහර අයත් එහෙම කරනවා. අන්න ඒකයි වැඩේ. මම ඕස්ට්‍රේලියාවේ යනවා පින්නතුනි මේ ධර්ම දේශනාවලට ගියාම එක මහත්තයෙක් මාව මුණ ගැහෙන්න ආවා. මගේ ධර්මයේ ශ්‍රවණය කරන කෙනෙක්. ඉතින් එතුමා ඇහුවා මගෙන් නාමදුරෙන් ටික වෙලාවක් අපිට කතා කරන්න පුළුවන්ද කියලා. මම ඔව් මොකද්ද කරන්න ඕන?
නෑ හාමුදුරුවෝ මට තියෙන ප්‍රශ්නයක් හාමුදුරුවෝ දවසක් ධර්ම දේශනාවක් කළා. හරියට අපේ පවුල දැකලා වගේ තමයි ධර්ම දේශනාව කළේ කිව්වා. මම කිව්වා ඇයි ඒ මොකද? නෑ හාමුදුරනේ. අපේ ගෙදර අපි මමයි නෝනයි අපි දරුවෝ දෙන්නයි ඉන්නේ. මමයි නෝනයි දෙන්නම හොඳ රස්සා දෙකක් කරනවා. හොන්තට සල්ලි තියෙනවා. අපිට දෙමහල් ගොඩනැගිල්ලක් තියෙනවා. ගෙයක්. කිසිම අඩුවක් නෑ. දරුවෝ දෙන්න විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබලා තියෙන. දරුවෝ දෙන්නටත් කිසි අඩුපාඩුවක් නැහැ. හැබැයි හාමුදුරනේ හැමදාම අපේ නෝනා සතියකට සැරයක් නැත්තම් දෙකකට සැරයක් යන්නේ පොළට යනවා. හැමදාම යන්නේ හැන්දෑවට පොළට. ගිහිල්ලා තැලිච්ච නරක් වෙච්ච තක්කාලි අල ඕව තමයි කෝ අරන් එන්නේ. ගෙනල්ල අරවයි කෑලි කපලා අරන් දාලා සේරම දානවලු ෆ්‍රිජ් එකට. ඕවලු තඹ හද දෙන්නේ. බලන්න හාමුදුරනේ. හාමුදුරුවෝ මේ මසුරුකම ගැන කිව් ධර්මදේශනාව අපිටම කිව් එකක් වගේ කියලා දැනුණා. මං හාමුදුරුවෝ හොයාගෙන ආවේ ඒකයි කිව්වා. බලන්න පින්නතුනේ. අර මිනිස්සෙට අත්තිසැප තියෙනවා සල්ලි තියෙනවා. ඒවා පරිහරණය කරන්න තරම් වාසනා ගුණයක් නැහැ. භෝග සැපේ නැහැ. අන්න මසුරුකම. ඉතින් මම කවදාවත් ගෙදරින් කන්නේ නැහැ කිව්වා. ඒ මහත්තයා කියනවා. මං උදේ කන්නේ, දවල් කන්නේ, රෑ කන්නේ, 3 වේලම කන්නේ කඩෙන් කිව්වා. මට අර ජරාව දැක්කහම කන්න හිතෙන්නේ නැහැ කිව්වා. හාමුදුරනේ මමත් සංසාරේ මොකක් හරි බරපතල පවක් කරලා ඇති. ඒ ගෙදර දන දාන්නේ තිබුණට කවදාවත් ගෙදරින් හොඳ ආහාරයක් කන්න හම්බෙන්නේ නැහැ. ඔන්න බලන්න පින්නතුනි මසුරුකම නිසා සිද්ධ වෙන දේ. ඒ නිසා මේ ක්ලේශයත් අපි දුරු කරගන්න ඕන. මොකක්ද අපි දුරු කරගන්න ඕන ක්ලේශය? අන්න අපි ක්ලේශය ඒ තමයි එකක් ලෝභය, එකක් අවිද්‍යාව, ඒ කියන්නේ විෂම ලෝභය. අනෙක තමයි මසුරුකම. මේ මසුරුකමත් දුරු කරගන්න ඕන. නැත්තම් ඉතින් හම්බ කළා තමන් කන්නෙත් නෑ, අනුන්ට දෙන්නෙත් නෑ. ගොඩ ගහලා තියලා මැරිලා යනවා. වැඩක් නැහැ පින්නතුනේ. නේ? කවුරු හරි වෙන කවුරු හරි ගනි තමන්ට කිසි ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා ගොඩ ගහලා තියලා මැරිලා ගිහිල්ලා වැඩක් නැහැ. ඒ ධනෙ පරිහරණය කරනවා. ඔන්න බලන්න අපිට තියෙන එක ක්ලේශයක හැටි. ඔන්න දැන් එතන කෙලෙස් තුනක් කිව්වා. ලෝභය, විෂම ලෝභය සහ මසුරුකම. තවත් ක්ලේශයක් තියෙනවා පින්නතුනේ. ඒකට කියනවා ව්‍යාපාදේ කියලා. ව්‍යාපාදේ කියලා කියන්නේ මොකද්ද? ව්‍යාපාදේ කියලා කියන්නේ අනුන් නැසේවා කියන අදහස. එහෙම හිතලා තියනවාද අනුන් නැසේවා කියලා අවදාහරි? නැද්ද? නෑ පින්නතුනේ ඕන තරම් හිතලා ඇති. අනුන් නැසේවා කියලා. ඒ කියන්නේ අනුන් නැසේවා කියලා හිතන්නේ කා ගැනද? හතුරු ගැන. හතුරු කොටස් දෙකක් ඉන්නවා. එකක් තමයි දුර්වල හතුරු කට්ටියක් ඉන්නවා අපිට. මේ දුර්වල හතුරෝ පින්නතුනේ අපි ඒගොල්ලන්ට බය නැහැ. ඒගොල්ලෝ දුර්වලයිනේ. සල්ලි මිල මුදල් නැහැ, භව භෝග නැහැ. ඒ තරම් ශක්ති සම්පන්නයි නෙවෙයි. ඒ නිසා අපිට තරහක් කේන්තියක් ආවම අපි මොකද කරන්නේ? හතුරගේ ගෙදරටම ගිහිල්ලා බැනලා එනවා. බය නැහැනේ. මූණටම බයිනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට හතුරාට ඒ දුර්වල හතුරාට අපි හිතන්න ඕනද එයා නැසේවා කියලා? නෑ, හිතන්න ඕනේ නෑ. ගෙඩිම ගිහිල්ලා බනින්න පුළුවන් නේ. හැබැයි අපිට ඉන්න ඊට වඩා බරපතල ප්‍රබල හතුරෝ. මේ ප්‍රබල හතුරෝ ඉන්නවනේ.
ඒගොල්ලොන්ට අපිට අභියෝග කරන්න බෑ. ආරි ශක්ති සම්පන්නයි, සල්ලිත් තියෙනවා, දේශපාලන සම්බන්ධයක් තියෙනවා, පොලිසියත් සම්බන්ධයි නේ. එහෙමයි ඉන්න ඕනේ. ඒගොල්ලොන්ට අපිට අභියෝග කරන්න බෑ. ගිහිල්ලා අපි බැන්නොත් එහෙම අපිට ගුටි කාලේ එන්න වෙන්නේ. ඒ නිසා ඒගොල්ලොන්ට බනින්නේ නැහැ. පේන්න හතුරුකමක් කරන්නෙත් නැහැ. මොකද්ද අපි කරන්නේ? ආන්න ඒගොල්ලොන්ට අපි ඒ අය නැසේවා බංග වේවා කියලා හිතනවද නැද්ද? හිතනෝ. මේ හිතේ හැටි මම මේ කියන්නේ. බලන්න පින්නතුනි කෙලෙස් වල හැටි, හිතේ හැටි. ඒ අය නැති වේවා. අපි කියනවා ඕකට නම් හොඳක් සිද්ධ වෙන්න එපා. ඕකුන්ගේ පවුලම හැඳි ගෑවිලා යන්න ඕන. ආන්න බලන්න පින්නතුනි අපේ හිතේ හැටි. ඔන්න ඔය ක්ලේශය අපේ හිතේ වැඩ කරනවා. ඒ නිසා අපි අන්න ඒක කොහොම හරි නතර කරගන්න ඕන. මේ ව්‍යාපාදයේ හෙවත් අනුන් නැසේවා කියන අදහස. ඔන්න. තව එකක් තියෙනවා පින්නතුනි ක්ලේශයක්, ක්‍රෝධය. ක්‍රෝධය කියන්නේ තරහ. කෝපය. කෝපය ඇති වෙලා තියෙනවද? කොච්චරවත් ඇති වෙලා ඇතිනේ. කෝපය වැඩියෙන් ඇති වෙන්නේ අනුන් වෙනුවෙන්ද තමන් වෙනුවෙන්ද? අනුන් වෙනුවෙන්ද තමන් වෙනුවෙන්ද කෝප ගන්න අපි? තරහ වෙන්නේ. කවුරු වෙනුවෙන්ද? අපිට හිතෙන්නේ අනුන් වෙනුවෙන් කියලා. නෑ පින්නතුනි. වැඩියෙන් අපි තරහ ගන්නේ අපි වෙනුවෙන්, තමන් වෙනුවෙන්මයි. ස්වභාවය මේකයි. කොහොමද? දැන් බලන්න. ඔබ ගෙදරින් එළියට බැස්සා මේ ප්‍රඥා ටීවී මේ මන්දිරයට එන්න. අපි හිතමු. එන්න ගෙදරින් එළියට බහැලා පොඩි දුරක් එනකොට කකුල ගලක වැදුනා. තරහද නැද්ද? තරහයි. කවුරුවක් කළ එකක්ද? නෑ. එහෙනම් බලන්න අපි තරහ ගත්තේ මං වෙනුවෙන්මයි. කර්මයක් දන්නේ මටම නෙමෙයි කොනේ. අන්න බලන්න. තමන් වෙනුවෙන් තරහ ගත්තේ. අපි හිතමු ටික දුරක් යනකොට තමයි ෆෝන් එක මතක් වුනේ. ෆෝන් එක දැන් නැතුවම බෑනේ. නේ? ඒ නිසා ෆෝන් එක මතක් වුනේ ටික දුරක් යනකොට. දැන් යන්නත් බෑ. නොගිහිල්ලත් බෑ. ගේන්නම මං අරක මේසුඩින් තියව මතක නැතුණානේ හරියට. තරහද නැද්ද? තරහයි. කවුරු වෙනුවෙන්ද? තමන් වෙනුවෙන්මයි. සමහර වෙලාවට ටික දුරක් යනකොට තමයි පර්ස් එක මතක් වුනේ. පර්ස් එක නැතුව බලවන්ද? අල්ලි නැතුව යන්න බෑනේ. එතකොට දැන් අපිට තරහද නැද්ද? තරහයි. ආයි යන්නත් ඕන. දුරත් වැඩි. ගමනත් බාධායි කියලා වෙනවා. ඉතින් ඒ නිසා බලන්න තරහ ගන්නවා අපි. ඔන්න බලන්න පින්නතුනි අපි දවසේ නිින්දෙන් උදේ ඇහැරෙන වෙලාව ඉඳලා රාත්‍රී නිින්දට යනකම් පින්නතුනි අපි කී වතාවක් තරහ ගන්නව ඇද්ද? තමන් වෙනුවෙන් කී සැරයක් තරහ ගන්නවද? බලන්න පින්නතුනි අපි කොච්චර අපි ගැන හිතන්න ඕනද? මේ හිත ගැන හිතන්න ඕනද? මේව තියාගෙන තමයි සමහරු දවසෙන් දෙකෙන් සෝවාන් වෙන්නේ. නමුත් මේක දීර්ඝ කාලීන වැඩක් පින්නතුනි. මේ කෙලෙස් හඳුනාගෙන මේව නැති කරන්න එපාය. තවත් අපි කෝප වෙනවා අනුන් නිසා. අන් අය නිසා අපි කෝපය ඇති කර ගන්නවා. ඒ නිසා අනුන් කතා කරත් සමහරට අපිට කේන්ති. සමහරට නින්දා කරනවා, අපහාස කරනවා, ඇනුම් පද කියනවා. ඒ වගේ දේවල් කරනවා. ආන්න එතකොට අපිට කෝපය ඇති වෙනවා. පින්නතුනේ තව එකක් තියෙනවා.
ඒකට කියනවා මේ කෝපේම තවත් පැත්තක්. ඒකට කියනවා බද්ධ වෛරය කියලා. ඇති වෙලා තියෙනවද බද්ධ වෛරය අපිට? අපිට හිතන්නේ නැහැ කියලා. මොකද්ද බද්ධ වෛරය කියන්නේ? බැඳගත් වෛරය. කා කෙරෙහිද බැඳගත් වෛරය කියලා කියන්නේ? පින්නතුනි අපි වෛර කරනවා ඒත් අනුන් වෙනුවෙන්. අපි හිතනවා මට උඹෙන් මේ ආත්මේ පරිගන්න බැරි වුණා. මං උඹෙන් ලබන ආත්මේ හරි පරිගන්නවා. මෙන්න මේකට තමයි බද්ධ වෛරය කියන්නේ. ලබන ආත්මේ හරි පරිගන්නවා කියන චේතනාව. සමහරු කියන්නේ මං නායක පොළඟෙක් වෙලා හරි උඹෙන් පරිගන්නවා. මං දෂ්ට කරනවා. බලන්න හරිම භයානක සිතුවිල්ලක් නේ පින්නතුනේ. ඇයි එහෙම කියන්නේ? දැන් මේ භවයේ ඉන්නේ මිනිසෙක් වෙලා. මනුස්සාත්මය ලැබේ බොහොම අමාරුවෙන්. සංසාරේ පිනට ලැබිච්ච එකක්. නමුත් ඒක අවබෝධ කරගන්න නැතුව අපිම අපි ගැනම ප්‍රාර්ථනා කරනවා මම ලබන ආත්මේ නායක පොළඟෙක් වෙලා හරි දෂ්ට කරනවා කියලා කියන්නේ මමම ප්‍රාර්ථනා කරනෝ ලබන ආත්මේ තිරිසනෙක් වේවා කියලා. ඔන්න බලන්න පින්නතුනේ. ඒ නිසා අපේ හිත තුළ මේ ඇතිවන සිතුවිලි තේරුම් ගන්න ඕන. මේ වගේ කෙලෙස් 16ක් තියෙනවා පින්නතුනේ. මේවා හොඳින් තේරුම් ගත්තොත් තමයි අපට නිවන් මඟ පසක් කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට හිත හදාගන්න. හිත තුළ තියෙන දුර්වලකම් අඩුපාඩුකම් මඟ හරව ගන්න. කෙලෙස් දකින්න. දැකලා ඒව උපරිම වශයෙන් පාලනය කරගෙන නැති කරගන්න අපි උත්සාහ කරමු. තදංග වශයෙන්, විස්කම්බන වශයෙන් ඉස්සෙල්ල ප්‍රහාණය කරගත්තොත් යම් දවසක සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරගැනීමේ භාග්‍ය ලැබෙනවා. අන්න එවන් තැනකට අපි ගියොත් අන්න එතන තමයි අපි කියන්නේ නිර්වාණය. එහෙනම් අන්නේ නිවන් දකින්නට මේ බණ පදය ඔබේ ජීවිතයට ප්‍රබල පිටිවහලක් වේවායි ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මයෙහි පින්වත් දායකත්වයෙන් කටයුතු කළේ කහතුඩුවේ පදිංචි වොලි පෙරේරා සහ රෙජිනා පෙරේරා මහත්මීන් ඇතුළු පවුලේ සියලු දෙනා. ඉතින් මේ පෙරේරා පවුලේ බලාපොරොත්තුව තමයි අද දවසේ 2022 පස්වෙනි මාසේ 19 වන දිනට 71 වන ජන්මදිනයේ යෙදෙන රෙජිනා පෙරේරා මහත්මියට සුබ ප්‍රාර්ථනා කරන්න. අපි ප්‍රාර්ථනා කරනවා නැවතත් මේ ධර්ම දානයේ කුසල බලයෙන් ඒ වගේම දලදා හාමුදුරන්ගේ පිහිටෙන් ජයශ්‍රී මහ බෝසමිඳුන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී බව ලැබේවා. චිර ජීවනය ලැබේවා. කාය චිත්ත පීඩාවකින් තොරව කටයුතු කරන්නට ශක්තිය වාසනාව ලැබේවා. යන්නේන ගමන බිමනදී කිසිදු අතුරු අන්තරාවක් සිද්ධ නොවේවා. සතර ඉරියව්වේදීම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයම ලැබේවා. නිරෝගී සම්පත්තියම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ ලැබේවා. අපවත් වී වදාළ ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේට වොලි පෙරේරා සහ රෙජිනා පෙරේරා මහත්මීන් දෙපළගේ නැසී ගිය දෙමාපියන් ඇතුළු සියලුම ඥාතීන්ටද මේ පින් අත්පත් වේවා. ඒ අයද සසර දුක් ගිනිනිවා අමා මහ නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.
रागक्षयो निब्बानम्